ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද උතුම් පොහොය දවස පොහොයේ තියෙන වැදගත්කම ගැන කෙටියෙන් සඳහන් කරොත්, පෙරවස් සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කරන්නේ පොහොය දවසක. ඒ වගේම තමයි අපේ භාග්‍යතුන් වහන්සේ සත්වෙනි වස් කාලය තව්තිසාවේ මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවිවරුන්ට නිජම්බන දේශනා කරලා, අද වගේ පොහොය දවසක තමයි සියලු දෙව් බඹනා පිරිසගේ සාදුකාරයන් මැද ප්‍රාතිහාර්ය දක්වමින් දෙව්ලොවින් මනුලොවට එහෙම නැත්නම් සංකස්සපුරයට වැඩම කරවන්නට යෙදුණේ. ඒක හඳුන්වනවා පින්වතුනි දේවාවරෝහණය කියලා. ඉතින් ඒ භාග්‍යතුන් වහන්සේගේ දෙව්ලොවින් මනුලොවට වඩින අසිරිය දැකලා අනාගතයේ සම්බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් පැවිදි බව ලැබුවෙත් අද වගේ වප්පුර පොහොය දවසක. ඒ වගේම තමයි පින්නතුනි, සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබුවෙත් අද වගේ වප්පුර පොහොය දවසක. ඉතින් මෙවැනි ශාසනික වටිනාකම් රාශියක් සහිත මේ උතුම් පොහොය දවසේ මා ඔබට බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තයට අයිති සූත්‍ර දේශනාවක් කියලා දෙන්න. පින්නතුනි, ගියවර පොහොය දවසේ අප ඔබට කියලා දුන්නා වජිරා සූත්‍රය. මේ වජිරා සූත්‍රයේදී එක තැනක සඳහන් කරා සත්වයා කියන කාරණය ගැන. එන්නේ සත්වයා කියන කාරණේ අරබයා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උතුම් දේශනාවක් තියෙනවා මේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ සත්ත්ව සූත්‍රය කියලා. ඉතින් ඒ දේශනාව තමයි අද ඔබට කියලා දෙන්න කල්පනා කරේ. පින්නතුනි, ඒ කාලේ රාද කියලා ස්වාමින් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේ කරා පැමිණිලා භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මේ විදියට අහනවා. භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා, සත්තෝ සත්තෝති භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ සත්තෝති හෝති. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ සත්වයා කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ කොපමණකින්ද මේ සත්වයා කියලා කියන්නේ? කොමන අරුතකින්ද මේ සත්වයා කියලා කියන්නේ කියලා මේ රාද ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා. එතකොට පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, රූපේකෝ රාද යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ තස්මා සත්තෝති උච්චති. එහෙමත් නැත්නම් රාදය මේ රූපය ගැන යම්කිසි කෙනෙක් තුළ ඡන්දයක් තියෙනවද, රාගයක් තියෙනවද, කැමැත්තෙන් යුතු ඇලීමක් නැත්නම් සතුටු වීමක් තියෙනවද, තණ්හාවක් තියෙනවද, මේ රූපයේ කෙරෙහි ඇල්මක්, දැඩි වශයෙන් පවතින ඇල්මක් තියෙනවද, අන්න ඒ තැනත්තාට කියනවා සත්වයා කියලා. ඒ වගේම මේ වේදනාව ගැන ඡන්දයක් තියෙනවද, රාගයක් තියෙනවද,
ඒ වේදනාවෙන් සතුටු වීමක් ඇද්ද? ඒ වේදනාව කෙරෙහි තණ්හාවක් තියනවාද? ඒ වේදනාව කෙරෙහි ඇල්මක්, දැඩි ලෙස ඇල්මක් තියනවාද? අන්න ඒ කෙනාට කියනවා සත්වයා කියලා. ඒ වගේම මේ සංඥාව කෙරෙහි යම් කිසි ඡන්දයක් තියනවාද? රාගයක් තියනවාද? ඒ සංඥාව කෙරෙහි නන්දියක්, එහෙමත් නැත්නම් මේ සංඥාවෙන් යම් කිසි සතුටු වීමක් තියනවාද? ඒකේ ආස්වාදයක් තියනවාද? ඒ සංඥාව කෙරෙහි යම් කිසි තණ්හාවක් තියනවාද? ඒ සංඥාවට ඇලිලා වාසය කරනවාද? අන්න ඔහුට කියනවා සත්වයා කියලා. ඒ වගේම තමයි මේ සංස්කාරවලට යම් කිසි කෙනෙක් තුළ රාගයක් තියනවාද? ඡන්දයක් තියනවාද? නන්දියක් තියනවාද? තණ්හාවක් තියනවාද? ඒ සංස්කාර කෙරෙහි ඇලිලා වාසය කරනවාද? අන්නේ කෙනාට කියනවා සත්වයා කියලා. ඒ වගේම මේ විඥානය කෙරෙහි යම් කිසි ඡන්දයක් තියනවාද? රාගයක් තියනවාද? නන්දියක්, එහෙමත් නැත්නම් ඒ විඥාණයෙන් සතුටු වීමක් තියනවාද? තණ්හාවක් තියනවාද? ඒ විඥානයේ කෙරෙහි යම් කිසි ඇල්මක් තියනවාද? අන්න ඒ නිසා කියනවා සත්වයා කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙතනදී විස්තර කරන්නේ මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් කෙනෙක් තුළ ඡන්දයක් තියනවද? ඒ කියන්නේ කැමැත්තෙන් යුතු ඇල්මක් තියනවද? රාගයක් තියනවද? ඒ වගේම නන්දියක් තියනවද? තණ්හාවක් තියනවද? මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇල්මක් තියනවාද? අන්න ඒ කෙනාට කියනවා සත්වයා කියලා. දැන් මේ රාද ස්වාමීන් වහන්සේ ඇහුවේ සත්වයා කියලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. සත්වයා කියන්නේ කාටද, කවර අර්ථයකින්ද කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒක විසඳලා දෙනවා. සත්වයා කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි යම්කිසි ඡන්දයක්, රාගයක්, නන්දියක්, තණ්හාවක් තියෙනවා. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් කෙනෙකුට ඇල්මක් තියෙනවද? අන්න ඒ කෙනාට කියනවා සත්වයා කියලා. එතකොට පින්නතුනි යම් කෙනෙක් තුල මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ කෙරෙහි ඇල්මක් තියෙනවද? ඒවට ඇලිලා වාසය කරනවද? අන්න ඒ කෙනාට කියනවා සත්වයා කියලා. ඊළඟට මේ සත්ත්‍ය සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ හරි අපූර්ව උපමාවක් සඳහන් කරනවා. සේයතාපි රාද කුමාරකාවා කුමාරිකායෝවා පංසවාගාරකේහි කීලන්ති. රාදය මේ පුංචි දරුවෝ ඉන්නවා. පුංචි කුමාරයෝ කුමාරියෝ මේ පුංචි දරුවෝ ඉන්නවා. මේ අය මොකද කරන්නේ? මේ වැලි මාලිගා හදලා සෙල්ලම් කරනවා. වැලි ගෙවල් හදලා සෙල්ලම් කරනවා. යාව කීවංච තේසු පංසවාගාරකේසු අවිගත රාගා හොಂತಿ. අවිගත ඡන්දු, අවිගත ප්‍රේමෝ, අවිගත පිපාසා, අවිගත පරිලාහා, අවිගත තණ්හා. රාදය මේ පුංචි දරුවන්ට මේ සෙල්ලම් ගෙවල් ගැන, මේ වැලි ගෙවල් ගැන, මේ ක්‍රීඩාව ගැන, මේ කෙලි සෙල්ලම ගැන රාගයක් තියනකම්, ඒ ගැන ඡන්දයක් තියනකම්, ප්‍රේමයක් තියනකම්, පිපාසාවක් තියනකම්,
පරිලාහා කියන්නේ පින්නතුනි මේ දැවිල්ලක් තියෙනකම් තණ්හාවක් තියෙනකම් තාවතානි පංසවාගාරකානි අල්ලී යන්ති කේලා යන්ති ධනා යන්ති මමා යන්ති. ඒ පුංචි දරුවන්ට මොකද වෙන්නේ? ඒ සෙල්ලමට ඒ දරුවෝ ආස කරනවා. ඒ වැලි ගෙවල් වලට ඇලුම් කරනවා, ආස කරනවා. ඊළඟට හරිය ලස්සන වචනයක් මෙතන තියෙනවා ධනායන්ති. ඒ පුංචි දරුවන් තමන්ගේ ධනය වස්තුව හැටියට සලකන්නේ මොකක්ද? ඒ වැලි මාලිගා. එහෙම නැත්නම් ඒ සෙල්ලම් ගෙවල්. ඊළඟට මමායන්ති. ඒ සෙල්ලම් ගෙවල් තමයි ඒ දරුවන්ගේ ලෝකය. ඒ සෙල්ලම් ගෙවල් තමයි ඒ දරුවෝ මමත්වයක් ඇති කරගෙන අයිතියක් කියන්නේ යන්නේ සෙල්ලම් ගෙවල් වලට. මොකද මේ සෙල්ලම් ගෙවල් ගැන මේ දරුවන්ට තියෙනවා රාගයක්, තණ්හාවක්, ඡන්දයක්, පිපාසයක්. ඊළඟට මේ ප්‍රේමයක්, පරිදාහයක්. මේවා තියෙනකොට මොකද වෙන්නේ? මේ සෙල්ලම් ගෙවල් ගැන මේ දරුවන්ට ඒක තමයි එයාලගේ ලෝකය. එතකොට එයාලා හිතනවා ලෝකේ තියෙන ලොකුම වස්තුව තියෙන එයාලට තමයි කියලා. එහෙම හිතලා මොකද කරන්නේ? එයාලේ සෙල්ලම ගැන මමත්වයට බැස ගන්න. දැන් පුංචි කාලේට අපි ගිහිල්ලා බැලුවොත් පින්නතුනි අපි ඒ වගේ සෙල්ලම් ගෙවල් හදලා සෙල්ලම් කරේ නැද්ද? එතකොට ඒ කාලේ දැන් අපිට තිබ්බ පුංචි සෙල්ලම් බඩු ටික තමයි අපිට තියෙන ලොකුම වස්තුව නේද? එතකොට අපි ඒව සමහරක් වෙලාවට තව කෙනෙක් ගන්නවට කැමති නෑ. අපි ඒව ආරක්ෂා කරන්න මහන්සි වෙනවා. ඊළඟට ඒව කැඩිලා බිඳිලා ගියොත් අපි දුක් වෙනවා, හඬනවා, වැළපෙනවා. ඒ මොකද ඒ ටික තමයි අපිට තියෙන වස්තුව. ඒ ටික තමයි අපි මේ මමායනය කරගෙන ඉන්නේ. එහෙමත් නැත්නම් අයිතියක් කියාගෙන ඉන්නේ. ආන්නේ අර පුංචි කාලේ අපිට තිබ්බ ඒ පුංචි සෙල්ලම් බඩු වලට. ඒ සෙල්ලමට තමයි අපේ කැමැත්ත තිබ්බේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යතෝචකෝ රාද කුමාරකාවා කුමාරිකායෝවා තේසු පංසවාගාරකේසු විගත රාගා හොන්ති. විගත ඡන්දෝ, විගත ප්‍රේමා, විගත පිපාසා, විගත පරිලාහා, විගත තණ්හා. නමුත් රාද යම් දවසක මේ දරුවන්ට මේ සෙල්ලම් ගෙවල් ගැන තියෙන රාගය නැති වෙලා ගියොත්, ඡන්දය, කැමැත්ත නැති වෙලා ගියොත්, ඒ සෙල්ලම ගැන තියෙන ප්‍රේමය නැති වෙලා ගියොත්, ඒ ගැන තියෙන පිපාසාව, ඒ දැවිල්ල නැති වෙලා ගියොත්, තණ්හාව නැති වෙලා ගියොත්, අතචකෝතානි පංසවාගාරකානි හත්තේ හිච පාදේ හිච විකීරන්ති විදමන්ති විද්ධං සෙන්ති විකීලනකං කරොන්ති. මොකද කරන්නේ? මේ සෙල්ලම ගැන තියෙන ආසාව යම් දවසක නැති වෙලා ගියන් පස්සේ තමන්ගේ අත්පා වලින් අර වැලි වලින් හදපු ඒ සෙල්ලම් ගෙවල් ටික කඩලා දානවා, විසිරවලා දානවා, සිඳ බිඳලා දානවා. ඒ ගැන තියෙන ආසාව නැති කරලා දානවා. ඒ සෙල්ලම ගැන තියෙන ආසාව නැති කරලා දානවා. දැන් අපිට හිතෙනවද දැන් මේ වයසේදී සෙල්ලම් බත්තු යන්නේ? සෙල්ලම් ගෙවල් හදන්න හිතෙනවද අපිට? හිතෙන්නේ නෑ නේද? ඇයි අපේ ආසාවල් දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඒ පොඩි කාලේ තිබ්බ ආසාවල් දැන් වෙනස් වෙලා තියෙන්නේ. පොඩි කාලේ අපිට තිබ්බනම් ඒ වගේ මේ සෙල්ලම් ගෙවල් හදලා සෙල්ලම් කරන්න, කෝම් පිට්ටු හදන්න, ওই වැලි වලින් කරන සෙල්ලම් ආදී කරන්න යම් ආසාවක් තිබ්බනම් දැන් ඒක නැති වෙලා තියෙනවා. ඒක ඒ කියන්නේ මේ ඒ කෙරේ තියෙන
ඡන්දය කැමැත්ත නැති වෙලා තියෙනවා. ඒ ගැන දැන් අපේ තැකීමක් නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? ඒවත් එක්ක සෙල්ලම් කරන්න යන්නේ නැහැ. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සෙල්ලම ගැන ආසාව තියෙනකන් තමයි, රාගය තියෙනකන් තමයි, ප්‍රේමය තියෙනකන් තමයි, විපාසාව තියෙනකන් තමයි මේවට අපි ආස කරන්නේ. මේවා තමන්ගේ වස්තුව හැටියට සලකන්නේ. මේවා මම මගේ ආත්මය කියලා මේවා ගැන හිතන්නේ ඒ සෙල්ලම කරේ තියෙන ආසාව තියෙනකන් තමයි. යම් දවසක ඒ ආසාව නැති වෙනවද මොකද වෙන්නේ? අර පුංචි දරුවෝ රතින් පයින් ගහලා ඒ දේවල් නැති කරලා දානවා වගේ ඒ සෙල්ලමට තියෙන ආසාව අපේ හිතෙන් අපිට දුර වෙලා යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒව මේව කෝරාද රාද මේ විදිහටම තුම්හේපි රූපම් විකීරත ඔබ විසින් මේ රූපය විසිරවලා දාන්න කියනවා. විදමත බින්දලා දාන්න කියනවා. විද්දංසේත වනසලා දාන්න කියනවා. විකීලනකං කරෝත ආයමත් මේ රූපයත් එක්ක සෙල්ලම් කරන්න බැරි තත්වයට පත් කරලා දාන්න කියනවා. තණ්හක්ඛයාය පටිපච්චත මේ තණ්හාව ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය කිරීම පිණිස ප්‍රතිපදාවට පැමිණෙන්න කියනවා. අර පුංචි දරුවෝ ඒ සෙල්ලම එපා වුණෙන් පස්සේ තමන්ගේ අතපය වලින්ම අර ඒ වැලිමාලිගා කඩලා බිඳලා විසිරවලා දානවා වගේ මේ රූපේ බිඳලා දාන්න කියනවා. විසිරවලා දාන්න කියනවා. විනාශ කරලා දාන්න කියනවා. ආයෙත් මේ රූපෙත් එක්ක සෙල්ලම් කරන්ඩ ඒ ස්වභාවයට මේ හිතපත් කරගන්න එපා කියනවා. ඒ වගේම මේ වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ ගැනම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේවා කඩලා බිඳලා දාන්න, විසිරවලා දාන්න, විනාශ කරලා දාන්න. ආයමත් මේවත් එක්ක ක්‍රීඩා නොකරන ස්වභාවයට. ඒ කියන්නේ මේවත් එක්ක ගනුදෙනුවක් පවත්වන්නේ නැති විදියට හිත සකස් කරගන්න. තණ්හක්ඛයාය පටිපච්චත. තණ්හාව ප්‍රහාණය කිරීමට, ක්ෂය කිරීමට කටයුතු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ මේ නිවන ගැන හරි ලස්සන සඳහනක් කරනවා. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පින්නතුනි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ වනසලා දාන්න, බිඳලා දාන්න, සුණු විසුණු කරලා දාන්න කියලා. එහෙම කරලා තණ්හාව ක්ෂය කිරීමේ ප්‍රතිපදාව ආරම්භ කරන්න කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ ප්‍රතිපදාවට බැස ගන්න කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තණ්හක්ඛයාය තණ්හක්ඛයෝ හි රාද නිබ්බානන්ති. රාද මේ තණ්හාවේ යම් ක්ෂය වීමක් ඇද්ද? අනේ ඒකට තමයි නිවන කියලා කියන්නේ කියලා. නිවන ගැන ඊ타ත්ම අලංකාර සඳහනක් ඒ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරා. ඒතර නිවන කියන එක මෙතන විස්තර කරන්නේ කොහොමද? තණ්හාවේ ක්ෂය වීම නිවනයි කියලායි භාග්‍යතුන් වහන්සේ මේ සත්‍ය සූත්‍රයේදී සඳහන් කරන්නේ. එතකොට පින්නතුනි හරි ලස්සනට මේ උපමා වලින් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු මේ ධර්ම කාරණාව අපි කල්පනා කරලා බැලුවොත් එහෙම දැන් අර පුංචි දරුවන්ට ඒ ක්‍රීඩාව ගැන තියෙන ආසාව තියෙනකම් මොකද වෙන්නේ? ඒ ගැන තණ්හාව, ඡන්දය තියෙනකම්, ප්‍රේමය තියෙනකම්, විපාසාව, පරිදාහය තියෙනකම් මොකද වෙන්නේ? ඒවට ආස කරනවා ඒ දරුවෝ. ඒවා තමයි තමන්ගේ වස්තුව හැටියට සලකන්නේ. ඒ තුල තමයි අර අයිතියක් කියන්නේ මම මගේ කියලා ඒවා ගැන අයිතියක් කියන්නේ යම් දවසක
සෙල්ලම ගැන ඒ වැලිමාලිගා ගැන අර දරුවන්ගේ තියෙන ආසාව, ඡන්දය, කැමැත්ත, තණ්හාව, ප්‍රේමය, පිපාසාව, පරිදාහය මේවා ෂය වෙලා ගියාද මොකද කරන්නේ දරුවෝ? ඒවා කඩලා බිඳලා විසිරෝලා දානවා. ආයිමත් ඒවත් එක්ක සෙල්ලම් කරන්න හිතක් ඒ අයගේ නෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ රාද ඔබත් ඒ වගේ. මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම කඩලා බිඳලා දාන්න. විසිරෝලා දාන්න. නැවත මේවත් එක ගනුදෙනුවක් තියාගන්න එපා. අර ක්‍රීඩා නොකරන ස්වභාවයට පත් කරන්න කියන්නේ ඒක. එතකොට පින්නොතිනි අර දරුවන්ට ඒ සෙල්ලම ගැන නැත්නම් ඒ වැලිමාලිගා ගැන ආසාව නැති වෙන්න නම් ඒ දරුවෝට මොකද වෙන්න ඕනේ? ඒකේ තියෙන ඒක එපා වෙන්න ඕනේ නේද? ඒ වගේ අපිට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ අපි මේ කඩලා බිඳලා දාලා මේවා විසිරෝලා දාන්න නම් අපිට මේවා ගැන තියෙන ආසාවත් නැති වෙන්න. මේවා ගැන මේ තියෙන ඡන්දය, කැමැත්ත මේවා දුරු නොවන තාක්, මේවට ආසා නොකරන තාක් අපිට කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ කඩලා බිඳලා විසිරවලා දාන්න. මොකද අර පුංචි දරුවෝ වගේ අපි හිතන් ඉන්නේ අපේ වස්තුව තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. අපි හිතන් ඉන්නේ රූපේ තමයි අපිට තියෙන ලොකුම වස්තුව. ඒ නිසාම අපි නොදැනුවත්වම මේ රූපය නිට්ටයයි, සුඛයි, ආත්මයි, සුභයි කියලා මම මගේ ආත්මය කියලා ඒ සංඥාව තුළ අපි බැසගෙන ඉන්නවා. මේවට අයිතියක් කියන්නේ. ඉතින් ඒ තාක් අපිට මොකද වෙන්නේ? දුකටපත් වෙන්න තමයි සිද්ධ වෙන්නේ. මොකද මේවා අර කඩලා බිඳලා දාලා විනාශ කරන්න අපිට අදහසක් පහළ වෙන්නේ නැහැ. අර පුංචි දරුවෝ තමන්ගේ අත්පා වලින් මේවා කඩලා බිඳලා දාලා විනාශ කරා වගේ, අර වැලිමාලිගා විනාශ කරා වගේ මේ රූපය කියන එක, වේදනාව කියන එක, සංඥාව කියන එක, සංස්කාර කියන එක, විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ අපි කඩලා බිඳලා දාන්න ඕනේ කොහොමද? විදර්ශනා ප්‍රඥාව. මේවා හොඳට විදර්ශනා කර කර බලන්න ඕනේ. මේවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් මේවල තියෙන ආදීනවය ප්‍රකට කරගන්න. දැන් උදාහරණයක් හැටියට ඔබට මතක නම් අපි මීට කලින් සඳහන් කරපු සීල සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා කරුණු 11කින් මේ රූපේ විදර්ශනා කරන්න කියලා. මේ වේදනාව විදර්ශනා කරන්න කියලා. මේ සංඥාව, සංකාර, විඥාන කියන මේ උපාදානස්කන්ධ විදර්ශනා කරන්න කියලා. ඒවා ගැන නුවණින් කල්පනා කරන්න කියලා. ඊළඟට දැන් අර වජිරා සූත්‍රයේදී වජිරා අරහත් තෙරණිය සඳහන් කරනවා අර අංග ටික එකතු වුනහම තමයි රතය කියන ශබ්දය හැදෙන්නේ කියලා. ඒ වගේ කියනවා මේ උපාදානස්කන්ධ ටික එකතු වුනහම තමයි සත්වයා කියන කෙනා හැදෙන්නේ කියලා. හැබැයි මේවා වෙන වෙනම තියෙනකොට එහෙම එකක් පනවන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපිත් මොකද කරන්න ඕනේ? මේවා බෙද බෙදා වෙන වෙනම දකින්න පුරුදු වෙන්න. ඉතින් ඒ සඳහා අපිට තියෙන්න ඕනේ මේ පංච උපාදානස්කන්ධය ගැන මූලික බුද්ධ දේශනා ඇසුරු කරගෙන කරගත්ත දහම් දැනුමක්. ඉතින් සංයුත්ත නිකායේ 3 වෙනි කොටස මේ කන්දක සංයුත්තේ කියවනවා නම්, කන්ද සංයුත්තේ කියවනවා නම්, පරිශීලනය කරනවා නම් ඔබට මේ මූලික බුද්ධ දේශනා ඇතුළෙන් පංච උපාදානස්කන්ධය ගැන හොඳ දහම් දැනුමක් ලබා ගන්න පුළුවන්.
එතකොට ඒ දැනුම තමයි පින්නතුනි අපි පුහුණු කරද්දී පාවිච්චි කරන්නේ. ධර්මයේ පුරුදු කරද්දී ඒ දැනුම තමයි අපි භාවිතා කරන්නේ. ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕනේ රූපය කියන්නේ මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ රූපය කියලා කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයට. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මේ රූපය ගැන හරි ලස්සන උපමා සඳහන් කරනවා. දැන් මේවට රූප කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අර කජ්ජනීය සූත්‍රයේදී සඳහන් කරේ කොහොමද? රූපපතියතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. නැසිලා වෙනසිලා යන නිසා, රුප්පණය වෙන නිසා මේවට රූප කියලා කියනවා. එතකොට මේ රූපය බඩගින්නෙන් නැසී වෙනසී යනවා, පිපාසයෙන් නැසී වෙනසී යනවා, සීතලින් උණුසුමින් නැසී වෙනසී යනවා, ඊළඟට මැසි මදුරු ආදී සත්තුන්ගෙන් නැසී වෙනසී යනවා. මෙන්න මේ අර්ථයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ රූපය කියන එක විස්තර කරන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා රූපය කියන්නේ පෙන පිඩක් වගේ කියනවා. හරයක් නැති සාරයක් නැති දෙයක් කියනවා. ඉතින් මෙන්න මේ විදිහට රූපය ගැන කල්පනා කරන්න. මේ රූපේ හට ගැනීම මොකක්ද? මේ රූපේ නිරුද්ධ වීම මොකක්ද? ওই විදිහට රූපය ගැන කල්පනා කරන්න. ඒ විදිහට හිතනකොට තමයි අර රූපය කෙරෙහි තියෙන ආසාව දුරු කරලා අර කඩලා බිඳලා විනාශ කරලා දාන්න පුළුවන්කම තියෙනවා. ආයමත් ඒකත් එක්ක ගනුදෙනුවක් නොකරන ස්වභාවයට පත් කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පින්නතුනි වේදනාවත්. දැන් අර දහම් දැනුම කියන දේ මේකට උපකාරී වෙනවා කියන්නේ. වේදනාව කිව්වහම අපිට මතක් වෙන්න ඕනේ මොකක්ද? වේදනාව කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරේ විඳිනවා කියන අර්ථයෙන්. මොනවද විඳින්නේ? සැපත් විඳිනවා, දුකත් විඳිනවා, උපේක්ෂාවත් විඳිනවා. මෙන්න මේ අර්ථයෙන් තමයි වේදනාව විඳිනවා කියන අර්ථයෙන්. වේදයි තීතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. වේදනාව ගැන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ පින්නතුනේ දිය බුබුලක් වගේ කියලා. වැස්ස කාලෙට වතුර වැටෙනකොට දිය බුබුලු හට ගන්නවා. ඒ දිය බුබුල දිගටම පවතිනවද? නෑ නේද? ඊළඟ වතුර බින්දුව ආපුවම මේක කැඩලා බිඳලා විනාශ වෙලා යනවා. ඊළඟට තව දිය බුබුලක් හට ගන්නවා. ওই විදිහට හට ගන්නවා නැති වෙනවා, හට ගන්නවා නැති වෙනවා. තව තැනක භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා හරියට මේ වේදනාව කියන්නේ මේ ආකාශයේ තියෙන හුළඟ වගේ කියනවා. දැන් හුළඟ එකම දිශාවකට හමනවද? එහෙම නෑ නේද? බටහිරින් නැගෙනහිරට හමනවා, නැගෙනහිරින් බටහිරට හමනවා. ඊළඟට උතුරෙන් දකුණට හමනවා, දකුණෙන් උතුරට හමනවා. මේ වගේ එක එක දිශාවන්ට හුළඟ හමනවා. ඒ වගේ කියනවා මේ විඳීමත්. මොන වෙලාවකට සැප විඳීම හටගන්නවා. ඊළඟට ඒක වෙනස් වෙලා ගිහිල්ලා දුක් විඳීම ඇති වෙනවා. ඊළඟට ඒකත් වෙනස් වෙලා ගිහිල්ලා උපේක්ෂා විඳීම ඇති වෙනවා. මේ විදිහට මේ විඳීමේ ස්වභාවය තේරුම් ගන්නට කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් වේදනාවේ ස්වභාවය තේරුම් ගන්න නම් අපි වේදනාව ගැන ඒ විදිහට කල්පනා කරන්න ඕනේ. මේවා අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට. මේවා නිත්‍ය දේවල් නෙමෙයි. හරියට දිය බුබුලක් වගේ. අර ආකාශයේ හමන හුළඟ වගේ. දැන් අපිට සැප විඳීමම නිතරම පවතිනවද? නෑ. නමුත් අපි මොකද කරන්නේ? සැප විඳීමක් ආපු ගමන් ඒක මම මගේ කියලා, මගේ ආත්මය කියලා අල්ලගන්නවා. ඊළඟට ඒ සැප විඳීම වෙනස් වෙලා යනකොට මේක වෙනස් වෙන දෙයක් කියලා අපිට අදහසක් නැති නිසා අපිට මොකද වෙන්නේ?
එතනදී ශෝකයක් තමයි ඇති වෙන්නේ. ඒ නිසා හොඳට මේවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් කල්පනා කරන්නට ඕන. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ විදියට විඳීම ගැන දැක්කොත් තමයි ඒ විඳීම ගැන තියෙන අර ආසාව, කැමැත්ත අතහැරලා දාන්නට පුළුවන්. ඒව සුණු විසුණු කරලා දාන්නට පුළුවන්කම ලැබෙන්නේ කියලා. ඊළඟට පින්නතුනි සංඥාව ගැන අපි කල්පනා කරලා බැලුවොත් සංඥාව කියලා කියන්නේ සංජානාති, හඳුනා ගන්නවා කියන අර්ථය. අපි මොනවද හඳුනාගන්නේ? භාග්‍යතුන් වහන්සේ කජ්ජනීය සූත්‍රයේදී මේක විස්තර කරනවා. නිල් පාට හඳුනා ගන්නවා, සුදු පාට හඳුනා ගන්නවා, රතු පාට හඳුනා ගන්නවා. මේ විදිහට නොඑක ආකාරයෙන් අපේ තුල හඳුනා ගැනීම ඇති වෙනවා. එතකොට ඒ හඳුනා ගන්න දේවලුත් අපි සලකන්නේ මේවා නිට්ටයයි, සුඛයි, ආත්මයි යනාදී වශයෙන්. නමුත් මේ සංඥාව ගැන භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද? මේක මිරිඟුවක් වගේ කියනවා. සංඥා මරිචිකූප මිරිඟුවක් වගේ. දැන් ඔබ දැකලා ඇති පාරේ ගමන් කරනකොට අපිට පේනවා ඈතින් මිරිඟුවක්. අපිට පේන්නේ මිරිඟුව නෙමෙයි, අපිට පේනවා වතුර තියනවා වගේ කියලා නේද? හැබැයි ළඟට යද්දි මොකද වෙන්නේ? උන්නර කලින් දැක්ක තැන නෙමෙයි, තව ටිකක් ඈතට වෙන්න වතුර තියෙනවා. හැබැයි මේ ගමන කෙලවර වෙනකම් අපිට වතුර හම්බෙනවද? නෑ. මොකද වෙන්නේ? සැරින් සැරේට අර මිරිඟුව විසින් අපිව රවට්ටන. ඒ වගේ තමයි මේ සසර ගමනක් පින්නතුනි. මේ මිරිඟුවක් බඳු සංඥා විසින්, මේ හඳුනා ගන්නා දේවල් විසින් අපිව රවට්ට මේ සසරේ අරගෙන යනවා. එතකොට සංඥාව කියන්නේ සත්‍ය වගේ පේන නමුත් සත්‍ය නොවන දෙයක්. මිරිඟුවක් හැටියට දකින්නට කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට පින්නතුනේ සංස්කාර ගත්තොත්, සංස්කාර ගැන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ සංකතං අபிසංකරොන්ති. සංකතේ එහෙම නැත්නම් මේ හේතුඵල ධමෙන් සකස් වෙච්ච දේ අபிසංස්කරණය කරනවා. නැවත නැවතත් සකස් කරනවා. රූපං රූපත්තාය, වේදනං වේදනත්තාය. රූපයේ විසින් නැවත රූපයක් ලැබෙන වැඩපිළිවෙල. විඳීම විසින් නැවත විඳීමක් ලැබෙන වැඩපිළිවෙල. මේ විදිහට අපි මොකද කරන්නේ? මේ හේතුඵල ධමෙන් සකස් වෙච්ච දේවල් නැවත නැවත සකස් කරනවා. ඒ කියන්නේ ආයමත් රූපයක් ලැබෙන වැඩපිළිවෙලක් තමයි අපි චේතනාවක් පහළ කරලා කරන්නේ. ආයමත් විඳීමක් ලැබෙන වැඩපිළිවෙලක් තමයි අපි චේතනාවක් පහළ කරලා කරන්නේ. ආයමත් සංඥාවක් ලැබෙන විදියේ දෙයක් තමයි අපි චේතනාවක් පහළ කරලා කරන්නේ. ආයමත් සංස්කාරයක් ලැබෙන විදියට තමයි අපි චේතනා පහළ කරන්නේ. ආයමත් විඥානයක් ලැබෙන විදිහට තමයි මේ චේතනාව විසින් අපි අபிසංස්කරණය කර කර යන්නේ. කෙටියෙන්ම කිව්වොත් නැවතත් පංච උපාදානස්කන්ධ. නැවත දුක සකස් වෙන විදිහට තමයි අපි චේතනා පහළ කර කර කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සංස්කාර දිහා දකින්න කියනවා කෙහෙල් ගහක් පතුරු ගහනවා වගේ කියලා. අරටුවක් හොයාගෙන යන කෙනෙක් දකින්න සරුවට වැඩිලා තියෙන කෙහෙල් ගහක්. මෙයා මොකද කරන්නේ? මේ කෙහෙල් ගහ පතුරුග ඒ කෙහෙල් ගහ තුල අරටුව හොයනවා. එයාට අරටුවක් ලැබෙනවද? නැහැ. මොකද ඒ කෙහෙල් ගස් කියන જાතියේ අරටු නැහැ. අපිත් ඒ වගේ ඇහෙන් රූප බලා රූප සංචේතනා පහළ කර කනෙන් ශබ්ද සංචේතනා පහළ කර
නාසයෙන් ගඳ සුවඳ විඳ විඳ ගන්ධ සංචේතනා පහළ කරක. දිවෙන් රස විඳ විඳ රස සංචේතනා පහළ කරක. කයෙන් පහස විඳගෙන පොට්ටබ්බ සංචේතනා පහළ කර කර. මනසින් එක එක දේවල් හිතලා අරමුණු හිතලා ධම්ම සංචේතනා පහළ කර කර අපිත් මොකද කරන්නේ? අර කෙහෙල් ගහ පතුරු ගහනවා වගේ. මොකද අපි හරයක් හොයන්නේ. සාරයක් හොයන්නේ මේ ඇහැ ගාව, කන ගාව, නාසය ගාව, දිව ගාව, කය ගාව, මේ හිත ගාව. ඊළඟට මේ ඇහැට පේන රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤා, ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස අරමුණු කියන මේවත් තුළ තමයි අපි සාරයක් හොයන්නට යන්නේ. හරයක් හොයන්නට යන්නේ. හරියට අරටුවක් හොයාගෙන කෙහෙල් ගහක් පතුරු ගහනවා වගේ. එතකොට අපි ජීවිතේ වැඩි කාලයක් මොකද කරන්නේ? මේ විදිහට කෙහෙල් ගස් පතුරු ගහ ඉන්නේ. එහෙම ඉඳලා හරයක් ජීවිතේ හරයක් හොයාගන්න බැරුව මැරිලා යනවා. ඉතින් සංස්කාර කියන්නේ අන්න ඒ වගේ දෙයක් හැටියට දකින්නට කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා දුන්නා. මේ චේතනා පහළ කර කර කරන දේවල් හරියට අරටුවක් හොයාගෙන යන මිනිස්සෙක් කෙහෙල් ගහක් පතුරු ගහනවා වගේ මේ සංස්කාර ගැන කල්පනා කරන්නට කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ විඥාණය ගැන සඳහන් කරන්නේ කොහොමද? විජානාතේතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති උච්චිත. විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. දැන් මම මේ කාරණා ඔබට නැවත මතක් කරේ මේවා මේ සිහිපත් වෙන්න. ඒක පංච උපාදානස්කන්ධය ගැන යම් තැනක සඳහන් වෙනවා නම් මේවා අපිට සිහිපත් වෙන්න ඕන. ඒ දැනුම නැතුව මොකද දැනුම කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ සීක බලයක් හැටියට. ශ්‍රුතය ධර්ම මාර්ගය තුල හික්මන කෙනාට අවශ්‍ය බලයක් හැටියට තමයි දැනුම කියන දේ සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා හොඳට දහම් දැනුම ඇති කරගන්නට ඕන. ඒවා නැවත නැවත විමසන්නට ඕන. කල්පනා කරන්නට ඕන. එතකොට මේ විඥාණය කියන්නේ මොකක්ද? විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථය. අපි දන්නවා විඥාණය කියන්නේ 6 ආකාරයකින්. ඇසේ හට ගන්නවා විඥාණය, කනේ හට ගන්නවා, නාසයේ හට ගන්නවා, දිවේ හට ගන්නවා, කයේ හට ගන්නවා, මනසේ හට ගන්නවා. හැබැයි මේ විඥානයේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ කොහොමද? මේක මායාකාරයක් වගේ කියන. මායාවල් පෙන්වන මායාකාරයක් වගේ කියන. හතරමං හන්දියක මායාකාරයක්, විඥාකාරයක්. එමත් නැත්නම් අපි දන්න විදිහට මැජික් කාරයක්. මැජික් පෙන්න ඉන්නවා. එතකොට මේවා දිහා බලන් හිටියාම අපිට පේන්නේ මේවා මැජික් කියලා පේන්නේ නැහැ. මේවා මායාවල් කියලා අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ මේවා ඇත්ත කියලා. ඉතින් අපි මොකද කරන්නේ? ඒවට රැවටෙනවා. ඒ වගේ මේ විඥානයේ මායාවට අහු වෙලා තමයි අපි මේ සසරේ මේ දුක් විඳ යන්නේ. ඒ නිසා විඥානීය දිහා දකින්න කිව්වා මායාකාරයක් වගේ. හරියට මායාකාරයක් මැජික් පෙන්නනකොට ඒ මැජික් වලට අහු වෙනවා වගේ කිව්වා අපි මේ විඥාණයට අහු වෙලා මේ සසර ගමන යන්නේ. ඉතින් මෙන්න මේ විදියට එකක් ගානේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදානස්කන්ධ කෙරෙහි කලකිරීම ඇති වෙන විදියට අපි මේවා ගැන හිතන්න ඕනේ. මේවල තියෙන අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, ඊළඟට මේවල තියෙන විපරිණාම ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, මේවල තියෙන අනාත්ම ස්වභාවය හොඳට ප්‍රකට කරගන්නට ඕනේ. දැන් ගොඩක් වෙලාවට අපිට තේරෙන්නේ නැති උනට අපි මේව දිහා දකින්න එකක් විදියට.
නමුත් අපි පුරුදු වෙන්න ඕනේ මේවා බෙද බෙදා වෙන වෙනම දකින්නට. වෙන වෙනම මේවා ගැන කල්පනා කරන්නට. අන්න එහෙම කෙනාට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ රාද ස්වාමීන් වහන්සේට දේශනා කරා වගේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ විසිරවලා බිඳලා වනසලා දාලා මේවත් එක්ක ආයි ක්‍රීඩා නොකරන්න මේවත් එක්ක ගනුදෙනුවක් ඇති නොකරන ස්වභාවයට පත් කරන්න මේ තණ්හාව ඡය කිරීම පිණිස කටයුතු කරන්නට කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. අන්න එහෙම කෙනාට තමයි මේ ශාන්ත සුන්දර වූ නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන්. ඒකයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ තණ්හක්ඛයෝ හි රාද නිබ්බානං. රාද මේ තණ්හාවේ ඡය කිරීම තමයි නිවන හැටියට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා අපි පුරුදු වෙන්නට ඕනේ පින්නතුනි හොඳට මේ පංච උපාදානස්කන්ධය ගැන දහම් දැනුම ඇති කරගන්න ගමන් මේවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්නට. අර පුංචි දරුවෝ තමන්ගේ අත්පා වලින් ඒ වැලි මාලිගා ඒ සෙල්ලම් ගෙවල් කඩලා දානවා වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ අපිට කඩලා දාන තියෙන පින්නතුනේ විදර්ශනා ප්‍රඥාව. නුවණින් කල්පනා කිරීම. නුවණින් සලකා බැලීමෙන් තමයි මේවා කඩලා බිඳලා විසිරවලා දාන්නේ. ආයමත් මේවා නූපදින ස්වභාවයට පත් කර ගන්නට තියෙනවා. ඉතින් ඒ නිසා මේ සත්‍ය සූත්‍රය සඳහන් කරන්නට යෙදුනේ අද නැවතත් කෙටියෙන් මේක සඳහන් කරනවා නම් රාද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්නයක්. මොකක්ද? සත්වයා කියලා කියනවා. මේ සත්වයා කියන්නේ කාටද? කවර අර්ථයකින්ද සත්වයා කියලා කියන්නේ? ඒතර භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා රාදයේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ කෙරෙහි යම් කිසි කෙනෙක් තුළ ඡන්දයක් තියෙනවා නම් රාගයක් තියෙනවා නම් නන්දියක් තියෙනවා නම් තණ්හාවක් තියෙනවා නම් මේ පංච උපාදානස්කන්ධයට යම් කිසි කෙනෙක් ඇලිලා වාසය කරනවා නම් අන්න එයාට තමයි සත්වයා කියලා කියන්නේ කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ උපමාවක් සඳහන් කරා අර පුංචි දරුවෝ ඒ පුංචි කාලේ හදන වැලි මාලිගා වැලි වලින් කරන සෙල්ලම් ගෙවල් මේවා ගැන ආසාව තියෙනකම් කැමැත්ත තියෙනකම් මේවා ගැන නන්දිය තියෙනකම් තණ්හාව තියෙනකම් ඒ දරුවෝ හිතන්නේ මොකක්ද? ඒවා තමයි එයාලගේ වස්තුව හැටියට සලකන්නේ. ඒවා තමයි මමත්වයෙන් යුතුව සලකන්නේ. අපිත් ඒ වගේ තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහ කෙරෙහි අපිටත් ආසාව තියෙනකම් තණ්හාව තියෙනකම් ඡන්දය තියෙනකම් මේවා ගැන ප්‍රේමය පිපාසය පරිදාහය තියෙනකම් අපිත් හිතන්නේ මේවා තමයි අපේ තියෙන ලොකුම වස්තුව හැටියට. මේවා තමයි අපි මමත්වයෙන් සලකන්නේ. හැබැයි අර දරුවන්ට මේ වැලි සෙල්ලම් ගැන මේ වැලි ගෙවල් ගැන ආසාව යම් දවසක දුර වෙලා යනවාද? කැමැත්ත දුර වෙලා යනවාද? ප්‍රේමය දුර වෙලා යනවාද? ඒ ගැන තියෙන පිපාසාව දුර වෙලා යනවාද? ඒ ගැන තියෙන දැවිල්ල පරිදාහය දුර වෙලා යනවාද? අන්න එදාට ඒ දරුවෝ මොකද කරන්නේ? තමන්ගේ අත්පා වලින් මේ සෙල්ලම් ගෙවල් කඩලා බිඳලා විසිරවලා දානවා. කඩලා බිඳලා විසිරවලා දාලා නැවත ක්‍රීඩා නොකරන ස්වභාවයට ඒවපත් කරනවා. අන්න ඒ වගේ අපිටත් මේ රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංස්කාර ගැන විඥානය ගැන අපේ හිතේ තියෙන ආසාවත්
දුරු කළා දැම්මොත්, මේවා ගැන තියෙන කැමැත්ත දුරු කළා දැම්මොත්, ප්‍රේමය දුරු කළා දැම්මොත්, විපාසාව දුරු කළා දැම්මොත්, තණ්හාව දුරු කළා දැම්මොත්, අර පුංචි දරුවෝ වගේ, පුංචි දරුවෝ තමන්ගේ අත්පා වලින් ඒව කඩලා බිඳලා දානවා වගේ විදර්ශනා ප්‍රඥාවෙන් මේවා දුරු කළා දැම්මොත්, තණ්හාව ක්ෂය කළා දැම්මොත්, අනේක තමයි නිවන හැටියට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නට යෙදුනේ. ඉතින් මේ උතුම් වප්පුහේ දවසේ මේ ධර්ම කාරණා, මේ කියලා දෙන්නට යෙදුණු ධර්ම කාරණා ඔබ නැවත නැවතත් සිහිපත් කරන්න, කියවන්න, මේවා ගැන තව තවත් ඉගෙන ගන්න. ඉගෙනගෙන අපිත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ දුක කඩලා බිඳලා විසිරවලා දාලා නැවතත් මේවා එක්ක ගනුදෙනුවක් ඇති කරගන්නේ නැති ස්වභාවයට අපේ හිත පත් කරගන්නවා කියලා කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.